ගරමතුමා කතා කරන්න. ස්තුතියි ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද දවසේ පළමුවෙන්ම මේ යෝජනාව පිළිබඳව විවාදයට එක්වෙන්න පෙර විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරපු මේ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන් එක්ක ඉතාමත්ම සාමකාමීව සුහඳව තමන්ගේ කටයුතු කරපු අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ඝාතනය පිළිබඳව අපේ කනගාටුව අපි පළ කරනවා. ඒ වගේම ඔබතුමාගෙන් පිල්ලීමක් කරනවා. මේ සභාවේ අපේ සියලු දෙනාගේ වගකීමක් වෙනවා. ඒ ඝාතනයට ලක්වෙච්ච මන්ත්‍රීවරයා ඝාතනය කරන්න මූලිකත්වය ගත්ත සංවිධානාත්මක කණ්ඩායම් සියල්ලම වෙනුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නත් ඔවුන්ට නායකත්වය ලබා දීපු සියලු දෙනා අධිකරණ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියත් සක්‍රිය කළ යුතුයි කියන යෝජනාවත් මේ වෙලාවේ කරනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මම මේ කතා කරන යෝජනා ඉදිරිපත් කරපු අපේ වීරසිංහ මන්ත්‍රීතුමා එතුමාගේ තිබුණු වේදනාව දුක එතුමා ප්‍රකාශයට පත් කරා. මෙතන මේ පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු අතරේ දැන් අද 119 දෙනෙක් ආණ්ඩුව වෙනුවෙන් ඡන්දේ භාවිතා කරා. 119කගෙන් මන්ත්‍රීවරු 76කට වැඩිය තමන්ගේ දේපල අහිමි වෙලා තියෙනවා. සමහරුන්ගේ තිබුණු සියලුම දේපල අහිමි වෙලා තියෙනවා. සමහරුන්ගේ දේපල ව්‍යාපාරික ස්ථාන අහිමි වෙලා තියෙනවා. සමහරුන්ගේ ජීවිතත් අහිමි වෙලා තියෙනවා. එතන ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, විපක්ෂයේ උත්සාහ කරා පහුගිය කාලෙම මේක මේ මැයි මාසේ 9 වෙනිදාට ලඝු කරන්න. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මම මේක ගෙනියන්න කැමති. මේ මැයි මාසේ 9 වෙනිදා නෙවෙයි අපේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නෙ. දැන් මගේ නිවස ගත්තම මගේ නිවසට පළවෙනි ප්‍රහාරය එල්ල වෙන්නේ අප්‍රේල් මාසේ 4 වෙනිදා. අප්‍රේල් මාසේ 3 වෙනිදා තමයි මිරිහානේ අතිගරු ජනාධිපතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවස වට කරලා නිවාසයට ප්‍රහාරය එල්ල කරන්නේ. කාල්ටන් නිවසට ප්‍රහාරය එල්ල කරන්නේ අප්‍රේල් මාසේ 4 වෙනිදා. අපේ මෙතන ඉන්න මන්ත්‍රී ගණනාවකදී රොෂාන් රණසිංහ අපේ ඇමතුමාගේ ගෙදර ඇතුළට කණ්ඩායම් ගිහිල්ලා සංවිධානාත්මකව ගෙදර විනාශයටපත් කරන්නේ අප්‍රේල් මාසේ 4 5 කියන දින දෙක ඇතුලේ. ඒ නිසා කවුරු හරි කියන්න උත්සාහ කරනවා නම් මේක අරලිය ගහ මන්දිරේ ගරු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා වෙනුවෙන් පැමිණිච්ච පිරිසක්, එතුමා ඒ රැස්වීමේදී එතුමා එදා දවසේ රැස්වීමේදී කරපු ප්‍රකාශයක් හින්දා ගිහිල්ලා අපේ නිවාස වලට ගැහුවා එතනින් එහාට කටයුතු කරා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. මේ සිද්ධිදාමේ සංවිධානාත්මක වුණා කියන එකට ඕන තරම් සාධක තියෙනවා. අප්‍රේල් 3 4 5 කියන දවස් කීපය ඇතුලේ අපේ මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට ප්‍රහාර එල්ලුණා පමණක් නෙවෙයි, සංවිධානාත්මකව හැම මන්ත්‍රීවරගෙම ගෙදර වට කරන්න කියන විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් එදා දවසේ කටයුත්ත කරා. දැන් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභිකයෝ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෝ, ඒ වගේම සමගි ජන බලවේගයේ නායකයෝ, මේ සියලු දෙනා කරපු ප්‍රකාශ ඔවුන් මොනවද කිව්වේ? වෛරය වැපෙවුරා හුඟක් තැන්වල. ඇවිල්ලා කිව්වා මෙන්න මේ ගෙවල් වට කරන්න. ව්‍යවස්ථාවෙන් බැරි නම් අපි වෙනත් ක්‍රම තියෙනවා, විකල්ප ක්‍රම තියෙනවා, ඒව තමයි අපි පාවිච්චි කරන්න ඕන කියලා කිව්වා. ඔතන මතක ඇති මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු දැන් නියෝජනය නොකරත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රලා. හිරුණිකා ප්‍රේමචන්ද්‍රලා මොකද්ද කිව්වේ? යාපනයේ ඉඳලා ගිහිල්ලා ගෙවල් වට කරන්න කියලා කිව්වා. යාපනයේ ඉඳලා පාගමන් පටන් අරගෙන කෑගල්ලට ඇවිල්ලා මාතර දක්වා ඇවිල්ලා මෙන්න මේ අහවල් ආණ්ඩුවේ මන්ත්‍රීවරු, මේ මන්ත්‍රීවරු ඡන්ද දෙන්නේ නැත්නම්, විශ්වාසමංගට පක්ෂ වෙන්නේ නැත්නම්, ජනාධිපතිතුමා එළබන්න උදව් කරන්නේ නැත්නම් අන්න ඒ මන්ත්‍රීවරුන්ට පහර ගහන්න කියලා කිව්වා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මේකද අපේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕන කියලා කියන කණ්ඩායම් කරන්නේ? දැන් දින 52 එදා දවසේ ව්‍යවස්ථාවේ විරෝධී කුමන්ත්‍රණයක් කරා කියලා එදා දවසේ පාරට බැහැලා උද්ඝෝෂණය කරපු නීතිඥවරුම අද මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට පහර දීපු අද මන්ත්‍රීවරුන් මරණයටපත් කරපු මිනිස්සු වෙනුවෙන් අද අප්පුඩි ගගහද අධිකරණේ පෙනී ඉන්නවා. අප්පුඩි ගගහද පෙනී ඉන්නවා. මේකද මේ රටේ නීතිය? නීතිය අද අතර අරගෙන තියෙනවද බොහෝ කණ්ඩායම්? අද තනි පුද්ගලයෝ නීතියට අරගෙන. එනිසා අපි ඉල්ලීමක් කරනවා කතානායකවරයාගෙන්. කතානායකවරයා මේ වෙලාවේ මූලාසනේ නොසිටියත් කතානායකවරයාගේ වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. අපිට ඕනම අයිතියක්, අපිට තියෙන අයිතියක් අපේ මතය ප්‍රකාශ කරන්න. අපේ මතයට අකමැති වෙන්න පුළුවන්. කවුරු හරි හිතනවා නම් අපේ ගෙවල් ගිනි තියලා, අපේ යාන වාහන ගිනි තියලා,
අපිව මරණයටපත් කළා, අපිව බියවද්දලා අපේ මතය වෙනස් කරන්න, ඒ මතය වෙනස් කළා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන දැන් අපේ ඡන්දය පාවිච්චි කරන්න කියලා. එහෙමනම් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක අපි මේ වෙලාවේ කියනවා. ඒකට ඕන තරම් උත්සාහ කරන්න කමක් නැහැ. අපේ ගෙවල් වලට ගිනි තියන්න ඇවිල්ලා එතුමන්ලා වැරදිලාගෙන තියෙන සමහර තැන්වල රජයේ දීපල පවා ගිනි තියලා තියෙනවා. රජයේ වාහන වලට අලාභයන් කරලා තියෙනවා. මේවට කාගේ මුදල් දාගෙන වැය වෙන්නේ? මේවට වැය වෙන්නේ නැවතවතාවක් බදු ගහලා ඒකෙන් අය කරගන්න මුදලෙන් තමයි මේ රජයේ යාන වාහන නැවතවතාවක් යථා තත්ත්වයටපත් කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අද දවසෙත් මේ ගෙවල් අහිමි වෙච්ච පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු විතරක් නෙමෙයි. අද ඉන්නවා විශාල පිරිසක් ප්‍රාදේශීය දේශපාලන නායකයෝ. අද ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගිහලා පහර ගහන්නේ, ගිනි තියන්නේ, ඔවුන්ට ඉන්න තැනක් නැති බවට පත් කරන්නේ අද වෙන මොනවත් නෙවෙයි. දේශපාලන වශයෙන් අර එදා 77 88 89 ක්‍රියාත්මක වෙච්ච භීෂණය නැවතවතාවක් කරන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ. කවුරු හරි කියනවා නම් අරලියගහ මන්දිරේ කරපු කතා ඇතුලේ මේක සංවිධානය වෙලා ගියා කියලා කවුරු හරි කියනවා නම් ගරු මුලාසරේ මන්ත්‍රීතුමනි, පහුගිය මාස කීපම මේ පාර්ලිමේන්තුව ඇතුලේ කරපු ප්‍රකාශ ගන්න විපක්ෂයේ විසින් පහුගිය මාස 6 ඇතුළෙම ගන්න වේදිකාවල නුගේගොඩ වේදිකාව වෙන්න පුළුවන්. ඒ වේදිකාවල ගත්ත ප්‍රකාශ ගන්න. මොකද්ද කිව්වේ? ව්‍යවස්ථාවෙන් ජනාධිපති අයින් කරන්න බැරි නම් අපි ගාව වෙන විකල්ප ක්‍රම තියෙනවා කියලා කිව්වා. ඒ විකල්ප ක්‍රම වලින් අපි එළියට ඇදලා ගන්න ඕන කියලා කිව්වා. ජනතාව පොළඹෙන්න ඕන කියලා කිව්වා. ගෙවල් වට කරලා එළියට දාන්න ඕන කියලා කිව්වා. අන්න ඒ කට්ටිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් අපේ ගෙවල් වලට ඇවිල්ලා පහර එල්ල කරලා අද දවසේ ඒ පුද්ගලයෝ අත්අඩංගුවට ගන්නකට CCTV දර්ශනවලින් එහෙමත් නැත්නම් වීඩියෝ පට වලින් ගිහිල්ලා අත්අඩංගුවට ගත්තම ඒ වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥ කණ්ඩායමකුත් ඉන්නවා. ඒ වෙනුවෙන් පෙනී ඉඳලා උන්ට අප ලබා දෙන්න ඕන කියලා කියනවා. අප ලබා නොදුන්නම මෙන්න අධිකරණය ස්වාධීන නැහැ කියලා කියනවා. මෙන්න අප දුන්නට පස්සේ කියනවා පුදුමාකාර ස්වාධීනත්වයක් අධිකරණේ තියෙන කියලා කියනවා. දැන් හෙට අනිද්දා මේ අපේ චෝදනා එල්ල වෙච්ච മന്ത്രിවරුන්ට හෙට අනිද්දා අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කියන තියෙනවා. හෙට අනිද්දා අධිකරණයට ඉදිරිපත් කරලා ඔවුන්ට අප ලැබුණොත් ඔබ තමුන්නාසල මෙතන නැගිටලා කියයි ස්වාධීන අධිකරණයක් නෙමෙයි තියෙන්නේ කියලා. එහෙම බලපෑම් කරයි. කාටවත් බලපෑම් ඇති කරන්න දෙන්න බෑ. මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගරු මුලාසරේ මන්ත්‍රීතුමනි, අපි ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන්, කතානායකතුමාගෙන් විශේෂයෙන්ම මේ සිද්ධාමයේ 9 වෙනිදා ලඝු කරන්න එපා. ගාලු මූදර පිටියට ගිහිල්ලා කාටරි ප්‍රහාරයක් එල්ල වුණා නම් ඒ පිළිවෙල නීතිය ක්‍රියාත්මක කරන්න. අරලියගහ මන්දිරේ ඉස්සරහා ගිහිල්ලා ප්‍රහාරයක් එල්ල වුණා නම් ඒක කරන්න. නමුත් ඒ අරලියගහ මන්දිරේ රැස්වීමට ඇවිල්ලා රැස්වීමෙන් ඉවර වෙලා සාමකාමීව ගෙවල් බලා යන්න හිටපු මිනිස්සුන්ටත් එල්ල වෙච්ච ප්‍රහාර පිළිබඳව බස් රථ ගිනි තියපු මිනිස්සු පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඊට ඉස්සෙල්ලා අප්‍රේල් මාසේ 3 වෙනිදා ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවසට ප්‍රහාර එල්ල කරපු, නිවස වට කරන්න ඕන කියලා යෝජනා කරපු, ඒ සංවිධානය කරපු විශ්වවිද්‍යාල හිටපු අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩල සමාජිකයෝ, විශ්වවිද්‍යාල ඇතුළේ ඉඳගෙන දේශපාලනය කරන්න පාවිච්චි කරපු ඒ තරුණ නායකයෝ, ඒ සියලු දෙනා වෙනුනොත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් අද හදිසි නීතිය තියෙන්නේ. ඇන්දිරි නීතිය තියෙනවා. මම දන්නේ හදිසි නීතිය තියෙන වෙලාවේ කොහොමද පොලිස් ස්ථානයේ වට කරලා ඉවරලා පොලිසිය ගේට්ටු කඩාගෙන පොලිස්පතිව හොයාගෙන යන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ තරමට නීතිය අතරරගෙන තියෙනවා. පොලිසිය නොහැකි වෙලා තියෙනවා. අද පොලිසියට විරුද්ධ වෙයිලා උද්ඝෝෂණය කරන පිරිස අත්අඩංගුවට ගන්න. දැන් මට පුදුම සහගත දේ තමයි පහුගිය කාලේ ගෙවල් වලට ගිනි තියපු මිනිස්සු, ඒ වගේම මරණයටපත් කරපු මිනිස්සුන්ට අප දෙනවා දවසෙන් අධිකරණේ. හැබැයි සාමකාමීව මේ කටයුත්ත මර්ධනය කරන්න, එහෙම නැත්නම් මැඩපවත්වන්න කටයුතු කරපු පොලිස් නිලධාරීන්ට සති 2-3 අධිකරණය දෙනවා වෙනත් ක්‍රියාමාර්ග. ගෝඨාභය ජනාධිපතිතුමාගේ ගෙදරට ගහපු මිනිස්සුන්ට බී වාර්තා කියනවා ඉතාමත්ම මේක ඇතුලේ තියන්නේ මේ කියනවා මේ උදාසීන වී වාර්තාවක් තියෙන කියලා කියනවා. අරවට ශක්තිමත් වී වාර්තා එනවා. මේ පිළිබඳව අපි හොයන්න ඕන කොහොමද මේක වෙන්නේ කියන එක පිළිබඳව. ඒ නිසා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අපි ආණ්ඩු පක්ෂේ ඉන්න පුළුවන්, විපක්ෂේ ඉන්න පුළුවන්, ඊළඟ මැතිවරණ දිනන්න පුළුවන්, පරදින්න පුළුවන්. හැබැයි අපේ මතය යටපත් කරන්න කාටවත් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අපි අපේ දේශපාලන මතය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපේ රටේ ඉදිරි ගමන් මාර්ගය මේ රටේ දෙකක් කාලයක් තිබෙනවා. ජනතාව තීන්දුව කරන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තීන්දුව කරන්න ඕන. අපි මේ අර්බුදයෙන් ගොඩ එන එක අපි මාස 6න් ගොඩ එනවද නැත්නම් අපි තව තවත් කල් දාගෙන අපි අවුරුදු 2-3ක් එහාට මේ කටයුත්ත ගෙනියනවද කියන එක. අපි ස්තුතිවන්ත වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ දේශපාලන ናයකයා. එතුමා අසීරු අමාරු තීන්දුවක් ගත්තේ. අපේ කඳවුරේ ඉන්න සියලු දෙනා කිව්වේ එතුමාට ඉවත් වෙන්න එපා කියලා කිව්වේ. එතුමාට ඉවත් වෙන්න එපා, අපේ කඳවුර ඇතුලේ අපේ ශක්තිය තියෙනවා එතුමාට කටයුතු කරගෙන යන්න කියලා. නමුත් එතුමා ඉවත් වීම සඳහා එතුමා තීරණයක් අරගෙන ඉවත් වුණා. මේක තව එක්කෙනෙක් ඉන්නවා නම් බාර ගන්න කියලා. හැබැයි බාර ගන්න කියලා විපක්ෂයට කියන කවුරුත් බාර ගන්න එන්නෙත් නැහැ. ඒවලත් කොන්දේසි දානවා.
බාර ගන්න කියලා කියනකොට තියෙනවා ජනාධිපතිතුමත් අයින් වුණොත් තමයි එන්නේ කියලා කියනවා. මෙන්න මේක කරොත් තමයි අපි එන්නේ කියනවා. කවුරු හරි රට ගැන ආදරයක් තියෙනවා නම් කොන්දේසි විරහිතව සහයෝග දෙන්න ඕන. කොන්දේසි විරහිතව සහයෝග දෙන්න ඕන. ඒ කොන්දේසි විරහිතව සහයෝග දෙන්න ඕනම කෙනෙක් වෙනවා නම් අපේ ඇමතිකම් වලිනුත් අපි ඒ මොහොතේම අයින් වෙන්න අපි සූදානම්. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඇමතිකම් තනතුරු කියන ඒවා తాවකාලික දේවල් මේ වගකීම් විතරයි. නමුත් ඊළඟ පුද්ගලෙක් කවුරු හිල කියනවනම් විපක්ෂින් එක්කෙනෙක් නෑ අපිට ඊට වැඩිය හොඳට කරන්න පුළුවන් කියලා. අර එළිය ඉඳගෙන කෑ ගහනවනේ බොරුවට ඉඳගෙන කෑ ගහන මිනිස්සෙක් ඉන්නවා වෘත්තීය සමිති නායකයෙක් ආනන්ද පාලිත කියලා. මම බැලුවේ මේ මිනිස්සයා ගෙනලා දාගන්න පෙට්‍රෝලියම් එකේ සභාපති කරලා. මොකද මේ මිනිස්සයා කියනවා පෙට්‍රෝලියම් එකට මීට වැඩිය ලාභයට ගේන්න පුළුවන් තෙල් ටික මීට වැඩිය ප්‍රමිතියෙන් තියෙන තෙල් ටික ගේන්න පුළුවන් විසඳුම් තියනවා කියලා. මම කැමති හෙට උදේ ආනන්ද පාලිතව සභාපති කරන්න පෙට්‍රෝලියම් එකේ. ලංකා කනිත සංස්ථාවේ සභාපති කරන්න කැමති ඇවිල්ලා විසඳුම් ටික දෙන්න කියන්නේ. එළිය ඉඳගෙන ඕන එක්කෙනෙක් කෑ ගහන්න පුළුවන්. එළිය එක්කෙන ඕන තරම් විවේචනය කරන්න පුළුවන්. හැබැයි විවේචනය කරන සියලු දෙනාට මේක ක්‍රියාත්මක කිරීමට කොන්දක් නැහැ. ඇවිල්ලා වගකීම් ගන්න කොන්දක් නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා. අපි දන්නවා ඊටාම අමාරු තත්ත්වයක තියෙන්නේ. අපි පහුගිය දවස්වල කිව්වා මේ තියෙන අසීරු තත්ත්වය මොකද්ද කියන එක. අපි මේක කළමනාකරණය කරගත යුතුයි. ඉදිරි දින කීපය සඳහා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරා ඉන්ධන තොග පිළිබඳව යම් අවධානමක් තිබෙනවා. නමුත් අපි කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුවක් හැටියට ඒ අවශ්‍ය ඉන්ධන තොග අරගෙන ජනතාව වෙත ලබා දීමේ ක්‍රියාවලිය. මොකද මේක එක පැත්තක් නෙමෙයි. විදුලි බල මණ්ඩලය, ඒ වගේම khනිජ තෙල් සංස්ථාව, ගෑස් ලබා දීම මේ කියන තුනම අද ලෝකෙත් එක්ක තියෙන අර්බුදයක් එක්ක අපි එකට ගැට ගැහිලා තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරනවා අපිට පුළුවන් උපරිම කාලය අවසන් මේ සියලු දේ निराකරණය කරගෙන යන්න. හැබැයි මේ निराකරණය කරගෙන යන්න වගකීම් ගන්න හැම එක්කෙනාටම මේ රටේ ජනතාව කුලප්පු කරලා මේ රටේ ජනතාව සංවිධානය කරලා ගහන්න මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැහැ කියන එකත් කියන්න ඕන. ඒ වගකීම් ගන්න හැම එක්කෙනාටම පන්න ගහලා ගෙවල් ගිනි තියනවා නම් ඒ පන්න ගිහිල්ලා මරණයටපත් කරනවා නම් ඒකට කවදාවත් මේ රටේ විසඳුම් ලැබෙන්නේ නැහැ. අපි ලිබියාවක් බවට පත් වෙන එක කාටවත් නවත්තන්නත් බෑ එහෙනම්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ සියලු දෙනා එක්විය යුතු කාලයක්, රටේ ජනතාව හැටි එක්විය යුතු කාලයක්. ඒ වගේම එළියේ මේ අපේ දේපල වලට හානි කරපු ජීවිත වලට හානි කරපු සියලු දෙනා වෙනුවෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒක මැයි 9 වෙනිදා කියන එක විතරක් නෙවෙයි. අප්‍රේල් මාසේ ඉඳලා අපේ පාක්ෂිකයන්ගේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ප්‍රහාර එල්ල කරපු. දැන් මෙතන ඉන්න මන්ත්‍රීවරු හුඟක් දෙනෙක් පළවෙනි වතාව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. කවුරුත් මේ පාර්ලිමේන්තුව ඇතුළට අඩුමතරමේ අරගෙන නැහැ, වාහන බලපත්‍රයක් අරගෙන නැහැ. ඔබතුමා කතා කරන විෂය ඉතාමත් සංවේදී විෂයක්. කාලය අවසන් නම් කාලය ලබා ගන්න. මම අවසන් කරනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තු නියෝජනය කර පිරිස් නෙමෙයි. ඉතාමත්ම අමාරුවෙන් මේ තත්ත්වයට පත් වෙච්ච මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා. Tamanට ඉන්න තලක් නැතුව බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සංවිධානාත්මක කරපු අපි දන්නවා මේ සංවිධානයේ පිටිපස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. පෙරටුගාමී සංවිධානය ඉන්නවා. අවාසනාවන්ත කියනවන විපක්ෂ ನಾಯಕතුමා අපිට දුරකථනින් කතා කරලා කිව්වා මේ සිදුවෙච්ච දේ පිළිබඳව කනගාටුපත් වෙනවා කියලා. නමුත් විපක්ෂ ನಾಯಕතුමා නියෝජනය කරන පක්ෂ දේශපාලන නායකයොත් ඉන්නවා. ප්‍රාදේශීය නායකයෝ ඉන්නවා. ඒක තමයි යථාර්ථය. ඒ නිසා ඔවුන් වෙනුනොත් සැබෑවට කැමැත්ත නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයොත් ඉන්නවා. ඒ නිසා ඒ නායකයෝ දැනගන්න ඕන තමන්ගේ එවැනි කටයුතු වලට සම්බන්ධ සියලු දෙනා වෙනුනොත් තමන්ගේ පැත්තෙන් කටයුතු කිරීම සඳහා කටයුතු කරයි කියන බලාපොරොත්තු ඇතුව විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරනවා නම් මේ ඇමතිකම් ඕනම වෙලාවක පරිත්‍යාග කළා අපි පසුපෙළ මන්ත්‍රීවරු හැටියට හරිය ඉඳගෙන අපි උදව් කරන්න සූදානම් කියන එකත් මේලා මතක් කරනවා. ස්තුතියි. මිලඟට ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඔබතුමාට